සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. වේදිකාවේ සිටින ගහට පොරට ඇලට දොරට මහ පොළොවට ආදරය කරන සජීව චාමික සහෝදරයා, චරිතල්ලේන සහෝදරයා, අසිත නිරෝෂණ සහෝදරයා, ප්‍රමුඛ ආදරණීය සහෝදරය සහෝදරියනි, ආදරණීය අම්මේතාත්තේ සහෝදරයා සහෝදරිය මාධ්‍යවේදී හිතතුනි, අන්තර්ජාලය හරහා අපහා සම්බන්ධ වී සිටින ආදරණීය සංගීත අවසරයි. අද මම ඔබත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාව කොටස් 4කට අදාළව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක්, මේ පරිසරයේ ස්වභාව දහම ඔබට අපට කොතරම් සේවාවක් සපයන, කොතරම් වැදගත්කමක් තියෙන දෙයක්ද කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවනුව, ඒ පරිසරයේ ස්වභාව දහම අද මුහුණ දීලා තියෙන අනතුර, මේ පාලකයන් සහ මේ ක්‍රමයේ විසින් කොච්චර අනතුරකට යොමු කරලා තියෙනවද කියන කාරණේ ටිකක් දිග බලලා ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තෙවනුව, මෙවැනි විනාශයක් මේ විදිහට ස්වභාව දහමට පරිසරයට කරන්න හේතු වෙලා දෙන්නේ මොකක්ද කියන එක යම් කෙටියෙන් ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සිව්වනුව, මේ මහා විනාශය, මේ මහා අනතුර අපි පරාජය කරන්නේ කොහොමද කියන කාරණේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතන ඒකට ටිකක් වෙලාවක් අවශ්‍යයි. V.I. ලෙනින් සහෝදරයා කියලා තියෙනවා, දැනුම නැති කම්කරුවා අනාරක්ෂිතයි කියලා. දැනුම ඇති කම්කරුවා බලවේගයක් බවට පත් වෙලා ආරක්ෂිත වෙනවා කියලා තියෙනවා. අපි හිතනවා මේ ස්වභාව දහම පරිසරය ආරක්ෂා කරගන්න නම් දැනුමක්, හැඟීමක් අපි ඇති කරගත යුතුයි කියලා. මම හිතනවා සහෝදරුන්ගේ දේශනවලදී පැහැදිලි කිරීම වලදී ඔබ සැලකිය යුතු විශාල දැනුමක් ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒක තවත් ටිකක් පෝෂණය කරන්න තමයි මහන්සියක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පරිසරයේ ස්වභාව දහම කතා කරොත් මේක කොච්චර වැදගත්ද කියලා අපිට පාසලේදී උගන්වලා තියෙනවා. අම්මලා තාත්තලාත් යම් යම් ප්‍රමාණවලට උගන්වලා තියෙනවා. කොච්චර ස්වභාව දහම මේ පරිසරයේ අපිට වැදගත්. කොච්චර අපිට උදව් පදව් කරන ප්‍රබවයක්ද මේ පරිසරයේ ස්වභාව දහම. තුන් වේලක් අපි කන මිනිස්සු. ওই තුන් වේලටම කැම දෙන්නේ ස්වභාව දහම පරිසරය. වැඩුණු මිනිසෙකුට දවසකට ජලයේ ලීටර් 2මාරක් විතර අවශ්‍යයි කියලා කියනවා. ඒ සියල්ලක් දෙන්නේ පරිසරය. ඒවට මිලක් අය කරන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි ජීවත් වෙන්න සල්ලි ඕනේ, අපිට ජීවත් වෙන්න අවශ්‍යව තියෙන්නේ මේ මාකට් එකේ කියලා. ඇත්තම මාකට් එක, සුපර් මාකට් එක මේ පරිසරය. ස්වභාවය. ඔබ ස්විච් එකක් දානකොට මේ විදුලි බුබුලු පත්තු වෙනවා. ඒ සියල්ල ස්වභාව දහම සැලසුම් කරලා දීලා තියෙනවා. විද්‍යාවිද ස්වභාව දහමෙන් උකහාගත්ත දේවල් මේ තියෙනවා. තුන් වේලට රසට ආහාර පිසෙනවා. ස්වභාව දහම දීලා තියෙනවා. අපි මේ තුන් වේල කන වතුර පානය කරන මිනිසුන්ගේ ස්වභාව දහමෙන් අරගෙන ওই තුන් වේල කෑමයි බොන වතුරටයි වඩා ස්වභාව දහමෙන් දෙනවා නිතරම අපිට පරිභෝජනය කරන්න අවශ්‍ය දෙයක්. ඒක දැනුත් ඔබ කරමින් ඉන්නවා. ආස්වාස ප්‍රාස්වාස. මිනිහෙකුට, වැඩුණු මිනිහෙකුට දවසකට කොච්චර විතර ඔක්සිජන් ඕනද? දවසකට ඔක්සිජන් ලීටර් 550ක් අවශ්‍යයි කියලා කියනවා. දැන් ලෝකේ පරිසරයේ වනසගත් සමහර රටවල්, සමහර නගරවල මිනිසුන් හුස්ම ගන්න අපහසු නාම හුස්ම ගන්න කුටි හදලා තියෙනවා. කඩෙන් හුස්ම අවශ්‍ය ඔක්සිජන් ගන්න පුළුවන් ක්‍රම හදලා තියෙනවා. ඉර උනොත් ගිහිල්ලා පොඩ්ඩක් දානක් ගෙවලා හුස්ම ටික අරගෙන ඉන්න පුළුවන්. එතකොට අද වෙනකොට ඔක්සිජන් ලීටර් එක මිල වෙලා තියෙනවා සාමාන්‍ය ගාන රුපියල් 80ක්. එතකොට අපි දවසකට ඔක්සිජන් ලීටර් 550ක් ගන්නවා. ඒතර ඔක්සිජන් ලීටර් 550 80ෙන් වැඩි කරලා බලන්න. ඔබ දවසකට රුපියල් 44000ක ඔක්සිජන් පරිභෝජනය කරනවා. දින ගන්න පඩියට වැඩිය වැටුපක් පරිසරයෙන් ඔබට ලබා දෙනවා. වටිනාකමක් ලබා දෙනවා. අන්න ඒ පරිසරය අද අනතුරටපත් වෙනවා නම් ඒ ගහකොළ ඇලදොල මහ පොළව
අනතුරටපත් වෙනවා නම් ඒ පරිසරයෙන් යකුණු පරිසරය නිසා ජීවිතේ පවත්වාගෙන යන අපි පරිසරය වෙනුවෙන් හඩක් නගන්නේ නැද්ද? ඒ ආරක්ෂා කර ගැනීමට ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද? පරිසරයේ වැදගත්කම. ඔබ රක්ෂා කරන රජය වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක වෙන්න පුළුවන්. ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවය සඳහා ඔබ වෘත්තීය සමිති නිර්මාණය කරගෙන තියෙනවා. යම් අනතුරක් වෙනකොට ඔබ ඒ වෙනුවෙන් සටන් කරනවා, පාරට බහිනවා, අරගල කරනවා, උපවාස කරනවා, මාරාන්තික උපවාස කරනවා. දස් වලට අරගල කරන්න එන්නේ නැහැ. සිංහරාජයට, නගස් වනයේට, නිල්ගලට පාරට එන්නේ නැහැ. ඔවුන් සේවාවන් සපයමින් ඉන්නේ. මහා ගස් බිම ඇද වැටෙනවා. ඔවුන් වෙනුවෙන් අරගල කරන්නේ ඔවුන්ගෙන් සේවය ලබන මිනිසුන් කටයුතු නොකරන්නේ නම්, කටයුතු කරන්නේ නැත්නම් අපි කුමන වර්ගයේ මිනිසුද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් අපිට රුපියල් 7 දෙන රස්සාව අහිමි වෙනකොට හෝ අර්බුදයට යනකොට හෝ අපි අරගල වලට එනවා නම් අපි ජීවත් කරන දහකොළ ඇලදොල මේ මහ පොළොව රකින්න ඔබටත් මටත් යුතුයකමක් වගකීමක් තියෙනවා. අද වෙනකොට ලෝකය මේ මායාකාරී සංවර්ධනයක ගමන් කරමින් තිබෙනවා. මේ ධනේශ්වර ලෝකයක් නේ තියෙන්නේ. සංවර්ධනය කියලා කට්ටිය සංකල්පයක් හදලා තියෙනවා. ඒකලු මේ වෙමින් තිබෙන්නේ. ඒ සංවර්ධනය කියන සංකල්පය හරහා යනකොට ලෝකේ බරපතල පාරිසරික ප්‍රශ්න නිර්මාණය වෙනවා. බරපතල පාරිසරික ප්‍රශ්න නිර්මාණය වෙනකොට සමහර රටවල් සාලිත වෙනවා. නායකයෝ බය වෙනවා. එහෙම වුණාම ඒ කට්ටිය එක මේස වලට වාඩි වෙලා ජාත්‍යන්තර මේස වලට වාඩි වෙලා පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා වර්තමානයේ වෙනකොට. වෙනදට වැඩිය සාකච්ඡා කරනවා. මේ ලෝක ගෝලයේ වටා තියෙන ඕසෝන් ස්තරය සිදුරු වෙනවා. ඒක රටට ලෝකෙට මහා අනතුරක් කියලා උන් සාකච්ඡා කරනවා. ලෝකේ දේශගුණ විපර්යාස වලට ලක් වෙනවා. ඈත හිමේ තියෙන ග්ලැෂියර් කඳු තිය වෙනවා. දැනට ලෝක සිතීමේ තියෙන සමහර රටවල් තව අවුරුදු 10 15 20 යනකොට ඒ රටවල් මුහුදු ජලයෙන් යට වෙනවා. එන දැන් ලෝක නායකයෝ පරිසර සමෘද්ධිය තියා මේවට උත්තර හොයනවා. ඒ සමුලට අපේ රටේ නායකයෝ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කාලේ ගිහිල්ලා කිව්වා ලංකාවේ වනගහනේ 32% දක්වා අපි 2022 වෙනකොට වැඩි කරනවා කියලා කිව්වා. වනගහනේ 32% දක්වා වැඩි කරනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වල වනගහනේ තියෙන ටිකක් ලොකු ඉලක්කමක්. අපේ අදහසට අනුව අපේ සමීක්ෂණ වලට අනුව මේක 100කට 20කට ආසන්න ප්‍රමාණයක තමයි දැන් රටේ ඇත්ත වනගහනේ තියෙන්නේ. වනගහනය 100%කින් වැඩි කරන්න නම් හෙක්ටයාර් 65000ක් ලංකාවේ වනගහනයට ලක් කළ යුතුයි. ඒක අක්කර වලින් ගත්තොත් අක්කර 162500ක් 100%කින් වනගහනේ වැඩි කරන්න එකතු කරන්න. ඒකට ඒක 132 දක්වා වැඩි කරනවාද මේ සිදුවෙමින් තිබෙන්නේ. 132 දක්වා වැඩි කරමින්ද මේ යන්නේ. මේ සිදුවෙමින් තියෙන 20% ආසන්නයේ තියෙන වනගහනයක් පහළට යමින් තිබෙනවා. දැනට අපි කරපු අධ්‍යයනයන් වලට අනුව මේ පරිසර වේදීන්ගේ අදහස් වලට අනුව වසරකට ලංකාවේ වනාන්තර ඉඩම් හෙක්ටයාර් 8000ක් මුළු ඉඩම් බවට පත් වෙනවා. ආණ්ඩු සහ පාලකයන් විසින් සහ ජනතාව විසින් විනාශ කරන ඉඩම් ප්‍රමාණය වසරකට හෙක්ටයාර් 8000ක්. අක්කර වලින් ගත්තොත් 20000. අපි වනගහනය වැඩි කරන්න හදනවා. තියෙන ගහනය අඩු වෙමින් යනවා. එහෙනම් මෙන්න මේ මොහොතේ ඔබටත් අපටත් වගකීමක් තියෙනවා මේ පරිසරය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. ඒ අරමුණු කරගෙන තමයි පරිසරයේ වැදගත්කම තේරුම් ගන්න. ඉතින් ලෝක නායකයෝ මේ පරිසරය සම්බන්ධයෙන් මෙහෙම කටයුතු කරනකොට දැන් මේ වර්තමාන රාජපක්ෂ මහත්තුරුගේ ආණ්ඩුව ඔවුන් ආණ්ඩු බලය ලබන්න මේ ගස් කොළන් පාවිච්චි කරා. ওই පරිසර ප්‍රශ්න පාවිච්චි කරා. ඇත්තටම පරිසර ප්‍රශ්නයක් නිසා පාවිච්චි කළාද වෙන යටි අරමුණු තියාගෙන පාවිච්චි කරාද කියන වෙනම කාරණයක් වුණාට පෙනුමට පාවිච්චි කරා. ඒ ප්‍රධානම මර්මස්ථානයක් හැටියට පාවිච්චි කරේ විල්පත්තු. විල්පත්තු වනේ වනසනකොට මේ දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න ප්‍රධානී සහ ඒ කට්ටියගේ අනුගාමිකින් සෑහෙන්න විල්පත්තු ආරක්ෂා කරගන්න කතා කළා. ඒ වෙනුවෙන් සටන් කළා. ඒවට දඬුවම් දෙනවා කිව්වා.
නැවත විල්පත් වූ වනේ සුරක්ෂිත කරනවා කියලා කිව්වා. දැන් උන් බලයට ඇවිල්ලා ඉන්නවා. දැන් වගේ වගක් නෑ. මේ රාජපක්ෂවරු බලයට එන්න ජනතාවගේ හිත් දිනා ගන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැදුවා. අපේ සහෝදරු කිව්වා සෞභාග්‍යයේ දැක්ම. මේ ජනතාවගෙන් බලය ගන්න මේ ආණ්ඩුත් තිබුණු ආණ්ඩුත් ඒ වගේ ලස්සන වැකි දාලා වගන්ති දාලා ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා තියෙනවා. වැකිය ලක්ෂණයි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලස්සනයි. බලයට ආවට පස්සේ ලස්සන දේ ක්‍රියාවට නගන්නේ නැහැ. අපිට මතක් වෙනවා සුභානාගතය කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනය. අනාගතේ සුභ වුණේ නැහැ. ඒ වගේම අපි අහුවා ආශ්චර්ය කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනය. යහපාලනය. දැන් තියෙන්නේ සෞභාග්‍යයේ දැක්ම. මේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා පොතේ පළවෙනි පිටුවේ රාජපක්ෂරු මෙන්න මෙහෙම ලියුවා. කොහොමද? ලොව පුරා සිදුවන පරිසර විනාශයේ ප්‍රතිවිපාක ලෙස නියගෙන් හා ගම් වතුරේ එක විට බැට කන ජාතියක් ලෙස අප රටපත් වී ඇත. මේ සුන්දර දිවයින යලිත් හරිත වර්ණයෙන් බබලන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනය පරමාදර්ශයක් බවට පත් කිරීමේ වගකීම අපට පවරා දෙන්න. රාජපක්ෂරු කිව්වා. ලෝකේ රටවල් අතර නියගෙනුත් එකපාරට බැට කනවා. ඒ වගේම ගම් වතුරෙනුත් බැට කන જાතියක් අපි අපිට දෙන්න කිව්වා හරිත වර්ණයෙන් සංවර්ධනය කළ රට තිරසාර සංවර්ධන සංකල්පය යටතේ රටබා හදන්න අපට දෙන්න කිව්වා. 69 ලක්ෂයක් දුන්නා. 69 ලක්ෂයක් දුන්නා. දැන් මේ හරිත වර්ණයේද මේ පේන්නේ. මේ තිරසාර සංවර්ධනයේද මේ සිදු වෙමින් තිබෙන්නේ. කල්පනා කරලා බලන්න. වැටි ලස්සනයි. ක්‍රියාව ඉතා අවලස්සනයි. එන මේ ධනේශ්වර සමාජයේ මේ ලෝකෙම ප්‍රබලම සමාජ ක්‍රමය වෙලා තියෙනවා. මේකේ ලෝකෙම මෙහිමයි. ඇතුලෙන් කුණු වෙනවා. ඇතුලෙන් ලෙඩ වෙනවා. පිටින් ඉදිමිලා මේකප් කරලා තියෙනවා. එහෙම ලස්සනක් පේනවා. හයිවේ පේනවා. කුළුණු පේනවා. මල් හදලා තියෙනවා පේනවා. මේකප් පේනවා. ඇතුල කුණු වෙලා. ණය ගොඩ ගැහිලා. සදාචාරයේ සංස්කෘතිය වැහැරිලා. කුඩු ව්‍යාප්ත වෙලා. හොරකම රැක්කස්සාවට පාලකයන්ගේ පත් වෙලා. එහෙම කුණු වෙච්ච රටක් නේ තියෙන්නේ. එඳ ලස්සන වැටි දාලා අවලස්සන වැඩ කරමින් තියෙන රටක ඔබ අපි ජීවත් වෙනවා. එඳ මේ වැටි වලට අහුවෙච්ච අය බලය දුන්නා. ඔය රාජපක්ෂවරු බලයට ගේන්න මේ රටේ යම් වියතුන් කොටසක් වැඩ කරා. ඒ කට්ටිය හැදුවා සංවිධානයක් වියත් මග කියන. වියත කියන්නේ පොඩි දුරක්, පොඩි දිගක්. එඳ වියත් මගට තිබුණේ එපමණ දුරක් පමණයි. වැඩි දුරක් තිබුණේ නැහැ. දැන් වියතුන් හැලිලා ඉන්නේ. වියත්මග මේ රාජපක්ෂවුන්ට බලය අරන් දෙන්න හදපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක මෙහෙම තිබුණා ජනතාවට ලියලා. 1000ක් රකින්න 1000ක් වගේ නායකයෙක් ඕනේ කියලා. එයා තමයි මේ හදලා ඉන්න නායකයා. 1000ක් රකින්න 1000ක් වගේ නායකයෙක් ඕන කියලා ලිව්වා. දැන් 1000ක් වගේ නායකයෙක් 69 ලක්ෂයක් පත් කරා. දැන් ගස් රැගෙනවා. රට රැගෙනවා. ප්‍රශ්නයක් මෙතන තියෙනවා. එනම් මේ පරිසරය ගැන ඔවුන් ජනතාවට කියන දේ නෙවෙයි මේ සිදු කරමින් තිබෙන්නේ. දැන් පරිසරය ගැන ඔබත් අපත් දරුවන්ට අපිට ඉතිහාසයේ කියා දීපු විදි තියෙනවා. පාලක පරිසරයේ දකින්න විදි සාහිත්‍යවේදීන් ඇතුළු අපි පරිසරයේ දකින්න විදි වෙනස්. දැන් රත්නශ්‍රී විජේසිංහ පරිසරයේ දැකපු විදිය කවියක ලිව්වා. මේ වනාන්තර ඔහු කොහොමද දැක්කේ? එයා වෙනස් හැඩයකින් මේක දැක්කා. මේ ගස්වල අග මල් පිපෙනවා. අතු අග මල් පිපෙනවා. අපේ ජීවිතවල සොඳුරුම දවසක් තමයි කසාදේ විවාහය. එදාට ලස්සනට මන්දිරගෙන මනමාලි. මගුල් ගෙදර කියන්නේ හොඳටම රසට කැම ලැබෙන තැන. මේ වනාන්තරයේ බඳු තැනක් කියලා කිව්වා. ඒ වගේ අහසින් වැටෙන වතුර වනාන්තරේ බාරගන්නේ කොහොමද? මේ අපිට හැමෙන උල්පත් බිහි වෙන්නේ කොහොමද? ඔහු කවිය මෙහෙම ලියුවා. රත්නශ්‍රී කියනවා හිසට පොකුරු මල් ගහගෙන අතට පොකුරු මල් අරගෙන වැහි කාලෙට වනාන්තරේ මන මාලිය වේ.
ආකාශෙන් බිමට දමන වැහි පොද පොද අතට රැගෙන අතට අරන් බිමට දමන මහ ගස් පුදුමයි. ගෙඩි ඉදිලා සුවඳ හමන කුරුළු රෑන් සින්තු කියන මගුල් ගෙදර ඇවිත් යන්න සීත සුළං ඒ. ආකාශෙන් බිමට වැටෙන වැහි පොද පොද පොළොවම බීගෙන පහළ දෙනියේ වතුර උනන උල්පත මතුවේ. ඔහු ඒ විදිහට වනාන්තරේ දැක්කා. මේ පාලකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ ස්වභාව දහම මේ පරිසරයේ දකින්න විදිය නෙවෙයි වැදගත්, ඒ පරිසරයට කරන දෙයි වැදගත්. ඇත්තටම පරිසරය මෙහෙම. දැන් අපි දන්නවා. දැන් ඔහු කියන විදිහට හරි ලස්සනයි, අලංකාරයි, සත්‍යයි, තේරුම් ගත යුතු දෙයක්. මේ අහසෙන් වතුර වැටෙනවා. ඒ වැටෙන වතුර නිර්වත් පොළොවකට වැටෙන්න දෙන්නේ නැහැ. මේ පොළොව නිර්වත් වුණාම කැටයි. මේ පොළොව ඇඳුම් අඳිනවා. ගස්වැල් තුරුලතා වලින් පිරුණාට පස්සේ කඳු කොච්චර ලස්සනද. ඒ ඔක්කොම අයින් කරාම නිර්වත් කරාම කඳු කොච්චර අවලස්සනද. ඒවා නිර්වත් කරමින් ඉන්නවා මේ පාලකයෝ. මේ ක්‍රමයේ විසින් කල්පනා කරලා බලන්න. දැන් සිංහරාජයට වැටෙන වැස්ස, නගල්ස් වලට වැටෙන වැස්ස, යාලට වැටෙන වැස්ස කවුද බාරගන්නේ? තුරු අග තියෙන ගස් වල කොළ බාරගන්නේ. ආකාශයෙන් බිමට වැටෙන වැස්ස වැහි පොත පොත අතට රැගෙන අතට අරන් බිමට දමන මහ ගස් පුදුමයි. බිමට දාන. බිමට දානකොට මේ වැසි බින්දු කුඩා කුඩා බිඳි වලට කඩලා බිමට දානකොට කවුද බාරගන්නේ? පස් නෙවෙයි. මේ ගස් යට තියෙන කොළ තට්ටුවක් දි รา පත් වෙලා සමායට අඩියක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන් කොළ තට්ටුවක් තියෙන මහ කැලේ. අර ගෙදර සින්කිට සෝදන ස්පොන්ජ් එක වගේ වතුර පුරව ගන්නවා එයා. වතුර ආරක්ෂා. රැස් කරගන්න. ලංකාවේ වැඩිම වතුර ආරක්ෂා කරන ගබඩා කරන්නේ වැව් වල නෙවෙයි. ඉතිහාසයේ එක එක සංඛ්‍යා තියෙනවා. වැව් 30000ක් 35000ක් 40000ක් තිබ්බා කියලා කියනවා. ඉතිහාසෙ වැඩිම වතුර ආරක්ෂා කරගත්තේ ගබඩා කරගත්තේ මහ කැලේ මහ පොළොව. ඒව ආරක්ෂා කරගත්තා. ඒ පසට වැටෙන දුන්නේ කොළ වලට වැටුණා. බා වුණා ටික ටික මහ පොළොව තෙත් කරගෙන ඒ කට්ටිය වතුර ටික පසේ තියාගත්තා. මහ කඳු ගස් වෙලාගෙන ඉන්නේ මුල් වලින් එකතු කරන් ඉන්නේ. කඳු තල්ලු වෙන්න දෙන්නේ නැහැ. ගැලවිලා නාය යන්න දෙන්නේ නැහැ. කඳු අල්ලගෙන ඉන්නවා. වතුර ගබඩා කරගෙන ඉන්නවා. අන්නේ ගබඩා කරගත්ත වතුර වසර පුරා පහත දෙනියේ වතුර උනන උල්පත මතුවේ. එහෙම මතු කරලා දුන්නා. නිල් කැටේට වතුර දුන්නා. දැන් කොහොමද? අපේ රට සංවර්ධනය කරලා. වැහි කාලෙට කැලණි ගඟ දාවට යන්න. වෙනියම් මොහොකක් ඔයක් දාවට යන්න. චොකලට් පාටට ගඟ දලාගෙන යන්න. මධ්‍යම කඳුකරේ තියෙන සාරවත් පස් තට්ටුව වැව් පතුල් වල සහ මොහොතු පතුලේ රඳවන. ඒකට කියන්නේ සංවර්ධනය කියලා. ඒකට කියන්නේ සුභානාගතය කියලා. ඒකට කියන්නේ ආශ්චර්යය කියලා. මහ පොළොව මරා දමමින් තිබෙන. ස්වභාව ධම වනසමින් තිබෙන. ස්වභාව ධම පාලකයන් දකින්නේ අපි දකින්නේ දෙවිදියකට. ඒක දකින්න ඕන. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට 2004 ඉඳන් 2010 දක්වා කටයුතු කළා. ඒ කටයුතු කරන කාලේ කතානායක වීජ මුල් ලොකු බණ්ඩාර මැතිතුමා. මට නිල කටයුත්තකට කතානායක හමු වීමට අවශ්‍යතාවයක් ආවා. මම ඔහුගේ වෙලාවක් වෙන් කරගන්න දුරකථනයෙන් ඇමතුවා. ඔහු කිව්වා දැන් ඔහු වේදිකාවේ කතා කරන සංස්කෘතික භාෂාවෙන් නෙවෙයි සාමාන්‍ය විදිහට කතා කරනවා. මයංගනේ කවරෙන් වරින් මම ඉන්න ඔෆිස් එකේ. මම එතුමා හම්බෙන්න ගියා. එතුමා මම එනවා එනකොටම වාඩි වෙන්නවත් නොතබා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උඹට වැව පේන්නේ කොහොමද? අහනකොට මම ආපිට කල්පනා කරා මෙයා මොකක් හරි වෙන හිතේ යමක් තියාගෙන මේ අහන්නේ එකපාරට උත්තර නොදෙන්න ඕන කියලා මමත් තීන්දුවක් ගත්තා. මං හව මොකටද අහන්නේ? නෑ උඹට වැව පේන්නේ කොහොමද? මං හව ඔබතුමාට පේන්නේ කොහොමද? නෑ උඹ කියපන්කො වෙන්නේ මං හව උඹට පේන්නේ කොහොමද? දෙන්න අතරේ සංවාදයක් වෙලා මට බේරීමක් නැති වුණා. ඊට පස්සේ මම තීන්දුව කරා මට වැව පේන විදිය කියන්නේ. මං කව මට ඉතා ළඟම වැව මගේ හදවතේම තියෙන වැව සොරබොර වැව අවුරුදු 2200ක් වයසයි. වැය කන්ද උඩට ගියාම පුදුම සිසිලසක් දැනෙනවා. වැය කන්දේ තියෙන පණම් බැඳි ගස් පුදුම මනරම් බවක් මවනවා. වැය තලයේ ජල තලයේ
ඈත ඉහත් වැව් තාවුල්ල. එතකොට මේ ගල් සොරවෙන් යන වතුර පහළ තියෙන කෙතේ එන අස්සන අපේ මිනිස්සු පෝෂණය කරන ආකාරය දැනෙනවා. කියාගෙන යනකොට මනුස්සයෙක් නියමයි. මම ඔබතුමාට දැන් කියන්නකෝ වැව පේන්නේ. උඹට පේන විදිහටම තමයි. මම එතකොට මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද ඔබතුමාටයි මටයි මේ විදිහට පේනවා නම් නොපෙනෙන කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. ඒ තමයි කිව්වා ඉන්නවා කිව්වා. මම කවුද? අපේ ලොක්කට පේන්නේ නැහැ කිව්වා. ලොක්කට එහෙම වැව පේන්නේ නැහැ. මම අව ලොක්කට වැව පේන්නේ කොහොමද ඔබතුමාට හිතෙන්නේ නැහැ. අපේ ලොක්ක ওই වැව උඩට ගියා නම් හිතනවලු වැය කන්ද උඩට ගියා නම් ඉහත් ඇවේ හෝටල් ටිකක් දැම්මා නම් කොහොමද? ආයෝජකෝ ගෙනාවා නම් කොහොමද කියලා හිතෙනවා. ඒවා වදාවකට දුන්නොත් කොච්චර ලංකාවට ඩොලර් පවුම් හම්බ කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේ වැවේ තියෙන වතුර ධන මීටරේ කුට්ටි වලට කැපුවොත් කීයකට විකුණ ගන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඇත්ත කතාව මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහට අපේ රටේ පාලකයෝ මොන පක්ෂෙන් ඔය ආවත් මේ ක්‍රමයේ තුල ඉන්න පාලකයෝ ඔහොම තමයි ස්වභාව ධර්මය ගැන හිතන්නේ. පරිසරය ගැන හිතන්නේ. ඔවුන්ට මේ පරිසරයේ වටිනාකමක් දැනෙන්නේ. මේ පරිසරයේ ඔවුන්ට රුපියල් 7 හොයන මාර්ගයක් පමණයි. එහෙනම් ඔබ අපි මේක ජීවිතය හා සලකන්න ඕනේ කියලා අපි කියනවා. අපි යෝජනා කරනවා. කල්පනා කරලා බලන්න. දැන් මේ රාජපක්ෂ මහතුරුන්ගේ අර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණනේ වචනයක් තිරසාර සංවර්ධනයක් කරනවා කියලා. තිරසාර සංවර්ධනයක් කියන්නේ මොකක්ද? තිරසාර සංවර්ධන. තිරසාර සංවර්ධනයේ වනාහි වර්තමානයේ ඉන්න කට්ටිය ඔක්කොම භුක්ති විඳින එක නෙවෙයි. අනාගතේ මිනිසුන් උපදිනවා, දරුවෝ උපදිනවා. ජීවින් පවතින්න ඕනේ කියලා කල්පනා කරලා වර්තමානයේ ජීවත් වෙන අපි සංවර්ධන ක්‍රියාවලියේ නිරත වෙන විට පරිභෝජනය කරන්න ඕනේ අනාගත පැවැත්මට ඉදිරියක් කරලා. ඒක තමයි තිරසාර සංවර්ධනය. දැන් මේක තිරසාර සංවර්ධනයේද රටේ තියෙන්නේ. මේක තිර වේද මේ සංවර්ධනය. දැනට ඔබ අප මේ භුක්ති විඳින්නේ මේ පාලකෝ විසින් භුක්ති විඳින තත්ත්වයට පත් කරලා තියෙන්නේ මේ 2021 හිටියට සමාජයට මේ 2200 300 වගේ කාලෙදි භුක්ති විඳින්න ඕනේවත් දැම්මම භුක්ති විඳිනවා. අනාගතයට ඉතුරු කරන්නේ නැහැ. අපේ වැඩිහිටියෝ ඉතිහාසයේ උදේට දවල්ට රැට බතක් පිසිනකොට අම්මා ආරක්ෂාවට හාල් මිටක් පැත්තකින් දිව්වා. තිරසාර විදියට ආහාර ටික රැකගන්න. අපේ රටේ කෝ ඒ සංවර්ධන මේකේ තිරසාර නැහැ. ලංකාවේ මුළු ණය ප්‍රමාණය මේ අවුරුද්ද අවසාන වෙනකොට ට්‍රිලියන 18කට කිට්ටු වෙනවා. ට්‍රිලියන 18කට කිට්ටු. භාණ්ඩාගාරේ පතුල හිල්වලා තියෙනවා. තිරසාර නැහැ. ණය කරපු රට. මේක තිරසාර සංවර්ධනයක් නැහැ. ඒක ඔබත් අපත් තේරුම් ගන්න ඕනේ රටේ රටපත් තියෙන අනතුරු සුළුපටු නෙවෙයි කියලා. දැන් මේ පරිසර හානි නිසා ඔබත් අපත් විඳිනවා. ලෝකෙම විඳිනවා ප්‍රශ්න. මොනවද විඳින ප්‍රශ්න? සමහර නගර වලට යනකොට කට්ටිය සමහර වීදි වල යනකොට නහය අල්ලගෙන යනවා. ලේසුයි වහගෙන යනවා. ඇයි? සංවර්ධනයේ කුසුම එනවා. ඒක වහගෙන යනවා. ලංකාවේ ස්වභාවික කඳුත් මේ සංවර්ධනයේ විසින් ණය යනවා. සාමසල කන්ද ණය ගියා. යට වෙච්ච මිනිස්සුගේ ඔක්කොම ශරීර හොයාගන්න බැරි වුණා මිහිදම් කරා. කන්ද යටම සමහරුගේ මිහිදම්. හල්දුම් මුල්ලේ මීරිය බැත්ත කන්දේ 34 දෙනෙක් වැළලුණා. ඔක්කොම හොයාගන්න බැරි වුණා. යට මිහිදම් වෙලා තියෙනවා. කඳු විතරද ස්වභාවික කඳු විතරද නායයන්. අයි බාලක හොදන කඳු මී තොට මුල්ල කුණු කඳු. ඒකත් නායයි. ඒකටත් යට වුණා. අන්න ඒවට කියන්නේ සංවර්ධනය කියන්නේ. කල්පනා කරලා බලන්න. සමහර නගරවලට ගියාම එක කාලයකට කාන්තාව සහ පිරිමි සාරි උස්සගෙන කකුල් නවාගෙන පරිස්සමට යනවා. ඇයි? යට වෙලා. තව කාලයකට අපිට පේනවා රටේ තැන්වල බවුසර් වල අංග ගහලා ලාංඡන ගහලා මැතිවරණ කාලේ විශේෂයෙන්ම වතුර බෙදෙනවා. නියං ආධාර. ධන් වතුර ආධාර නියං ආධාර. සංවර්ධනය වෙනවා. කල්පනා කරලා බලන්න. එහෙව් රටක අපි මේ ඉන්නේ. ඇතුලෙන් මොන වෙච්ච පිටින් මේකප් කරපු රට සංවර්ධනය කියලා කියනවා. අලි මිනිස් ගැටුම උග්‍රයි. බරපතලයි. දැන් ඉස්සර අලි මිනිස් ගැටුම අපි මේ විදිහට ඇහුවේ නැහැ. අලි කැලේ හිටියා, අපි නගරවල ගම්වල හිටියා.
දැන් අලි ගම් වලත් ඉන්නවා නගර වලත් ඉන්නවා. දැන් මාස කීපයකට ඉස්සෙල්ලා මයංගනේ නගරේ වටේම අලි ඉන්නවා. නගරෙටම අලි ආවා. පොලිසිය ගේට්ටුව ඇතුළෙන් ත්‍රවුමක් දාලා එයාලා යන්න ගියා. උසාවියේ ගේට්ටුවේ දොරටත් පොඩ්ඩක් තට්ටුවක් දාලා අලි යන්න ගියා. කල්පනා කළා. අලි සහ මිනිස්සු අතර ගැටුම් නිර්මාණය කරනවා. ඛේදජනක රටක් බවට මේක පත් කරලා තියෙනවා. දැන් ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ට විතරද? අලින්ට ප්‍රශ්න නැද්ද? ජීවින්ට ප්‍රශ්න නැද්ද? රැකෙන්න ඕනේ මානව හිමිකම් විතරද? ජීවින්ගේ හිමිකම් රැකෙන්න ඕනේ නැද්ද? ජීවින්ගේ හිමිකම් නොරැකුණු මොහොතක මානවයන් ඉතුරු වන්නේ නැත. එඳා ජීවින්ට ආරක්ෂා කළ යුතුයි. දැන් අපි අලි මිනිස් ප්‍රශ්නෙට මිනිස්සුන්ට හුරු කරලා තියෙන්නේ අලියා වැරදි කියලා. අලියා වැරදි කියලා තමයි සමහර ගම්මු හිතන්නේ. අලියාගෙන් අහලා බැලුවොත් උඹ වැරදිද කියලා අලියාගෙන් අහන්න. මේ අලුත් කිමිනියා කවියක් ලියුවා. ඒ කවි පොතේ නමක් අලිවැට. අලිවැට කවි පොතේ අලිවැට කියලා කවි පන්තියක් තියෙනවා. සාවිත්‍රි දිසානායක ලියුවා. ඒ කවි පන්තිය මෙහෙම තියෙනවා. අලියත් එක්ක කතා කරනවා. අලියටත් අදහස් දක්වන්න අවස්ථාවක් දෙනවා. ඒ කවිය මෙහෙම. මීළඟ කුසිකර්ම කමිටුවට එන්න කියමු අපි අලියෙකුට. යුතුයකමක් විදියට. අහමු කොතනින්ද ඕන අලිවැට. එතකොට අලියා කියනවා මෙහෙම. ගැටලු නම් ඔය තරමට අපි ගහගන්නම් මිනිස් වැඩ. හැබැයි එන්න බෑ හතර මායිමට. අලි කියනු ඇත පිළිතුරක් විදියට. බෙදනවාමයි වැව දෙකට. කැලේ නම් අපේ තනි අයිතියට. ගම ඕනේ නෑ අපිට. දඬුවම මරණයයි අලි වෙඩිවලට. කන්න නැතුව අපේ පොඩි කුණ්ඩ. ගම් වැදුනාම රෑ එලි වෙන්න. මහතුනේ කරුණා වෙන්න. රිදුනාමයි පෑගුවේ හන්දි කුඩු වෙන්න. වැට ගහනවා නම් අපෙන් බේරෙන්න. එපා අත තියන්න රක්ෂිතේට. අලි කෑ ගසාවි කමිටුව දෙවනක් වෙන්න. එකඟ වෙන්න පුළුවන්ද කියන්න මිනිසුන්. සාවිත්‍රි දිසානායක. අලියාගේ පැත්තෙන් ඉහළ හිතලා ලියුවා. එහෙනම් අපේ ලෝකෙත් අපේ රටෙත් බහුතරයක් මිනිස්සු ගැන විතරක්ම හිතනවා. මිනිස්සුගේ පැවැත්ම තියෙන්නේ මිනිස්සු මතම නෙවෙයි. මිනිස්සුගේ පැවැත්ම ගහට කොළට ඇලට දොළට තුරුලතාවන්ට ජීවින්ට අනුව ඔවුන්ගේ මත පදනම් වී තිබෙන බවත් අපි තේරුම් ගන්නවා. මේ පාලකයන්ට මේවා මේ විදිහට තේරෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. නොතේරේ නම් අපි තේරුම් අරගෙන එක්ක පාලකයන්ට තේරුම් කරගන්න ඕනේ. එසේ නොවන්නේ නම් තේරෙන පාලකයන් පත් කරගන්න ජනතාව තීන්දුවක් ගන්න ඕනේ. අන්න එතෙන්ට රට ගියේ. වසර 72ක් නම් බැලුවා සාර්ථකුනේ නැහැ. දැන් තීන්දුවක් ගන්න ඕන වෙලාව ඇවිල්ලා කියලා අපි හිතනවා. එහෙනම් පරිසර ප්‍රශ්න බහුලයි. දැන් මේ පාලකයෝ මේ පරිසරයේ වනසන ස්වභාව ධර්ම වනසන්න නීති රීති තකන්නේ නැහැ. නීති රීති තකන්නේ නැහැ. එයාලා පරිසරයේ වනසගෙන යනවා. වනසගෙන යනකොට ශබ්ද දානකොට පරිසර වේදින් හරි කවුරු හරි කණ්ඩායම් ඒ කට්ටිය පරිසරයේ වනසන්නත් නීති හදාගන්න. තියෙන නීති මකනවා අලුත් නීති හදනවා වෙනසීම කරගෙන යනවා. ඒකට කියන්නේ සංවර්ධන. සංවර්ධනේ නෙවෙයි සංහාරය. සංහාරයක් කරමින් තිබෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් වෙයි අපිට ඉදිරියේ. කල්පනා කරලා බලන්න. රට පුරා රජ රටින් පටන් ගත්ත වකුගඩු රෝගේ වේගෙන් පැතිරෙනවා. වකුගඩු රෝගයට ගොදුරු වෙච්ච ජනතාවට ආණ්ඩුව මාසික ආධාරයක් දෙනවා. වකුගඩු රෝගයට හේතු හොයන්නේ නැහැ. හේතු හොයලා තියෙන්නේ නිල වශයෙන් කියන්නේ නැහැ. මොනවද හේතු? නිල වශයෙන් කියන්නේ නැහැ. ඇයි? කිව්වොත් මෙයාලගේ ලාභ රේට්ටුව අඩු වෙනවා. මෙයාලගේ ධන සම්පත් අඩු වෙනවා. මිනිස්සු මරුණට ප්‍රශ්නයක් නැහැ. සල්ලි එනවා නම් බලේ තියෙන උන්ට. මේ පවතින ධනේශ්වර ක්‍රමයේ වනාහි ධනෙ ඇති උන්ට වාසි ක්‍රමයක්. ධනෙ නැති උන්ට අවාසි වෙන විදිහට මේක හදලා තියෙනවා. මේක මේ සාමාන්‍ය ධනෙ නෙවෙයි මහා ධන කුවේරයන්. කල්පනා කරලා බලන්න. වසවිස ගැහුවොත් ඔබ වහ බිව්වොත් ඔබ මිය දෙනවා. මහ පොළොවට වහ ගැහුවොත් කොහොමද? පොළොවටම වහ පෙව්වොත් තොම් හොන්ඩර ගනම් මේ පොළොවට වසරකට මහ පොළොවට වහ පොවලා
ඒවා ජලයට එකතු වෙනවා, පසට එකතු වෙනවා, ආහාර වලට එකතු වෙනවා, ටික ටික අපටත් එකතු වෙනවා. උන් වසවිසෙන් තොර කෑම කනවා. උන් පිරිපහදු කරපු වතුර බොනවා. උන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඡන්දදායකයන්ට සාමාන්‍ය මියට ප්‍රශ්නයක් තියෙනවා. කල්පනා කරලා බලන්න. අපි වසවිස බොනවා. අපි අලිමිනිස් ගැටුමට මූණ දීලා ඉන්නවා. ඔය අලිමිනිස් ගැටුමට මූණ දෙන එක අලි ටික පුළුවන් නම් සංරක්ෂණය කරන්න අපි මේ ආණ්ඩුවට කියනවා. අලි ටික රකින්නයි ගම්මු රකින්නයි උඹලට ඇත්තට මුමනාවක් තියෙනවා නම් මේ අලි මුදා හරින්න වණයක් තියෙනවා. මේ දියවන්නා ඔය වණේට ඔය අලි ගෙනත් දාන්න. බලා ගන්න පුළුවන්. එතකොට සුදු රෙදි අඳගත්ත හොරු ප්‍රමාණයක් ඉන්නවනේ ඕකේ. හොරු දුවන දිවිලි. ඒ අලි ඉන්නේ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන. වසවිස සහිත කැම ටික තියෙන්නේ, වතුර ටික තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන. පාලකයන්ට වගේ වදක් නැහැ. රටක් වෙනසෙමින් තිබෙනවා. කල්පනා කරලා බලන්න. පාලකෝ කියන්නේ ආහාර නිෂ්පාදනය කරන්න මේවා අවශ්‍යයි කියලා. අවශ්‍යයි නැතුව නෙවෙයි. දැන් මේ රට මේ 1948 නිදහස අරගෙන මේ අවුරුදු 72යි. අපේ රටේ ඉතිහාසය කියන්නේ අවුරුදු 72කට වඩා එකක් තියෙනවානේ. ලිඛිත ඉතිහාසය අවුරුදු 2500යි. ලිඛිත නොවුණු ඉතිහාසකුත් තියෙනවා. ඒ කාලේ කොහොමද දන්නේ නැහැ නේද ආහාර සම්පාදනය කරේ. සම්පාදනය වුණේ නැත්. සම්පාදනය වුණා. දාදුසේන රජතුමාගේ කාලේ කලාවව හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තා? චීනෙන්ද ලෝක බැංකුවෙන්. මහසෙන් හදපු මින්නේරිය ගිරිතලේ උරුළු වවාදී වැව් හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තා? කාශ්‍යප සීගිරි හදන්න මොන බැංකුවෙන්ද ණය ගත්තේ? ලෝකේ ඉහළම ජල තේමා පාටයයි තාම සලකන අහසින් වැටෙන එක දිය බිඳකුතු මානවයාගේ ප්‍රයෝජනෙටගෙන මිසක මුහුදට ගලාගෙන යාමට ඉඩ නොතවමි කියලා පරාක්‍රම බහුල රජතුමා හදපු එතුමාගේ නායකත්වයෙන් හදපු පරාක්‍රම සමුද්‍රය හදන්න ජාත්‍යන්තර අරමුදලෙන්ද දන්නේ ණය ගත්තේ. වැව් 40000ක් රටේ තියලා රටේ තිබුණා. ණය නැතුව හැදුවා. තාම මේ වැව් වලින් කනවා. දැන් වර්තමාන පාලකයන්ට නගර සභාවක ප්‍රාදේශ සභාවක වැසිකිළියක් හදාගන්න රටකින් ආධාරයක් ණයක් නැතුව බෑ. කොන්ක්‍රීට් ටිකක් දාගන්න ණයක් නැතුව බෑ. රට ගෙනිච්ච තැන පරිසරයක් රකින්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. එදා ඉතිහාසයේ ඒ වැව් වලින් පෝෂණය වුණා අපේ ගම්මි. කෙත්පතු ආහාර ගත්තා. ඒ වගේ අඩුපාඩුවක් තිබුණාද දන්නේ නැහැ නේ. මොලේ වැඩෙන්න මදියකේ ආහාර. කාය ශක්තිය නිර්මාණය කරන්න මදි වෙන්නේ නැති ආහාර. ඒවා මදිද නැද්ද කියන එක බලන්න අනුරාධපුරයට පොළොන්නරුවට යන්න ගල් වලට පණ දීලා තියෙනවා. සීගිරියට යන්න. මනසේ තරම කායික ශක්තියේ තරම ඉතිහාසයේ මැනගන්න. දැන් එහෙම මිනිස්සුද ඉන්නේ. දැන් මේ ලස්සනට ඇඳලා සුවඳ විලවුන් ගහලා පිටට පේන්නේ hina වෙවි යන අපේ ඇත්තෝ දිහා බලලා ඔය රෝවල් වල ක්ලික් පෝලිං වලට යන්නකෝ. ක්ලික් පෝලිං වලට යන්නකෝ. සෑහෙන කට්ටිය පෝලිමේ ඉන්නවා. ඔය බදුල්ලේදී එක අම්මා කෙනෙක් මන් දන්න අම්මා කෙනෙක් බදුල්ල නගරේ දවසක් පයින් යනවා පොත් දෙක තුනක් ගිහිල්ල ගහනවා. මම අහුවා අම්මා ඉස්කෝලේ යනවද? නෑ පුතා ක්ලිනික් යනවා. මම පොත් දෙක තුනක් අම්මා නෑ පුතා මට මේවා තෝරගන්න අකුරු තේරෙන්නේ නෑ. දොස්තර මහත්තයා තමයි තෝරගන්නේ. එක පොතක් පුතා දිය වැඩියාවට අනිත් එක පුතා ප්‍රෙෂර් වලට කිව්වා. පාලකයන්ට ස්තුතියි. උඹලා මේ රටේ මිනිස්සු ලෙඩ්ඩු කරා. ඒ ගානට මේ රට වට්ටලා තියෙනවා. කල්පනා කරලා බලන්න. රටකට ගිය තැන ඉරණ මේකට කියන්න පුළුවන් ද සංවර්ධනය කියලා. ඉතින් මේවා කියව ගන්න ඕනේ පාලකෝ කියවන විදියටම නෙවෙයි. මේ ඇත්ත යථාර්ථය තුල කියව ගත්තොත් තමයි අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. පාලකයන්ගේ මාධ්‍ය සහ පාලකයන්ගේ හොරණ තුලින් පාලකයන්ගේ කතා තුලින් ඇත්ත වහලා තියෙන්නේ. සත්‍ය වහලා තියෙන්නේ. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්න බලපාන හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? විද්‍යාව පළවා හරින්නේ නම් මිත්‍යාව රටක රජ යන්නේ නම් විද්‍යාව පළවා හරින්නේ නම් ප්‍රඥාව පැනලා දුවනවා. ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වුණාම සමාජයේ ප්‍රඥාව නැති කරාට පස්සේ අන්ධකාරයෙන් පිරෙනවා. එතකොට මිනිස්සු අඳුර යටපත ගන්නවා. මිනිස්සු ජනප්‍රිය දේවල් පස්සේ යන්න පටන් ගන්නවා.
පැණි වෙන්න පුළුවන්, නිකවැරටි වෙන්න පුළුවන්, මීයල්ලෑව වෙන්න පුළුවන් යන්න පටන් ගන්නවා. විද්‍යාවයි මිත්‍යාවයි රජ කළා. විද්‍යාවයි සත්‍යයි පැත්තක දාපු සමාජයක් අකර්මණ්‍ය වෙනවා. එන්න මේ සමාජයට ප්‍රඥාව ඕනේ. ප්‍රඥාව එන්න නම් විද්‍යාව ඕනේ. සත්‍ය ඕනේ. එහෙම කියවන්න මේ සමාජයට කියලා දෙන්න ඕනේ. ඒක ඔබේ අපේ කාර්යභාරයක්. මේ ඔක්කොම අපි දන්නවා කියලා අපි කියන්නේ. දන්න ටික කියන්නේ. මේ පරිසරයට කරපු හානි බරපතලයි කියලා තේරුම් ගන්න. දැන් පහුගිය දවස්වල මහනුවර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශය ප්‍රදේශයෙන් සංඥානිකුත් කරමින් තිබෙනවා. පොළොව හෙලවෙනවා. අසරණ වැසියෝ කියනවා අපිට බයක් දැනෙනවා කියලා කියනවා. පාලකයන්ට නම් දැනෙන්නේ නැල්ලු. ජනතාව කියනවා බයක් දැනෙනවා කියලා. පාලකයන්ට දැනෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ මාතෘ භූමිය දේශප්‍රේමීත්වය උදතේද වඩාගෙන සමහරු කියනවා. මේ මාතෘ භූමියට හදවතක් තියෙනවා. ඒක තමයි මධ්‍යම කඳුකරේ. ඔය මධ්‍යම කඳුකරේ ඉතිහාසයේ සිට ගත්තම අනිසිලස පරිභෝජනය කළේ නැහැ. ඔය මධ්‍යම කඳුකරේට අතවර කරලා විනාශ කරන්න මූලික කටයුතු කළේ ආක්‍රමණිකයෝ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයෝ. මහා වැසිවනාන්තර කපලා දැම්මා. කපලා දාලා උන්ගේ සීතල රටවල් වල උන්ගේ ශරීර උණුසුම් කරන්න අවශ්‍ය පානේ මේ හදාගන්න කෝපි තේ හිටෙව්වා. කෝපි තේ හිටෙව්වා. ඉතිහාසය එහෙම කරේ නෑ. වැවකටත් ඔළුවක් තියෙනවා. ඒ ඔළුවට කියන්නේ ඉහත්ෑව කියලා. ඉතිහාසයේ වාරි විශේෂඥයෝ අපේ ඉතිහාසයේ කට්ටිය වැවේ මහ ඔළුව හැටියට සැලකුවේ මධ්‍යම කඳුකරේ. ඉහත්ෑව හිසට අත තැබුවේ නෑ. ඉඳ වැව් හැදුවේ නෑ. මේ වර්තමාන පාලකයෝ ධනයට බැඳි ලොබ නිසා මේ මධ්‍යම කඳුකරේ අපේ රටේ මධ්‍යම කඳුකරේ පාෂාණ එච්චර ශක්තිමත් නෑ. මේකට අනිසි අතවර කරලා තියෙනවා. මේකට මහා සංවර්ධන ව්‍යාපාර, යෝග සංවර්ධන ව්‍යාපාර කියනවා කියලා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගෙනවා. පංච මහා ජලාශ හදන්න තීන්දුව කරා. කොත්මලේ, වික්ටෝරියා, රන්දිනිකල ආදී ජලාශ. ඒ කාලේ හිටපු රටට ආදරය කරන ලංකාවේ වියත්තු උගත්තු යම් ප්‍රමාණයක් මේකේ සිදු වෙන්න පුළුවන් අනතුරු පෙන්වා. ඒ අතරින් කෙනෙක් තමයි මහාචාර්ය විතානගේ මහත්මයා. ඔහු අද ජීවතුන් අතර නැහැ. ඔහු මේකට දැඩි ලෙස විරුද්ධ වුණා. මේක කරන්න එපා කිව්වා. මහා විනාශයකට මුලක් කිව්වා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසරය සම්බන්ධයෙන් දේශනයක් තිබුණා. ඒකට අහුම්කම් දෙන්න ඔබ වගේම මමත් එදා ගිහිල්ලා ඔය වගේ අහගෙන හිටියා. අද ජීවතුන් අතර නැති පරිසරවේදී පියල් පරාක්‍රම මහත්තයා දේශනයක් කරා. ඔහුගේ දේශනයේදී ඔහු කිව්වා මහාචාර්ය විතානගේ මහත්මයා මිය ගිය හැටි. විතානගේ මහත්මයා දිගටම කියලා කියනවා මේ මධ්‍යම කඳුකරේ කඳු වල පැලුම් තියෙනවා, පාෂාණ දුර්වලයි, මහා ජල කඳක් මේක රැස් කරන්න එපා. එමුණොත් කරොත් අනාගත ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් කියලා ඔහු අදහස් දක්වලා තියෙනවා. පාලකයන්ට බලධාරීන්ට කියලා තියෙනවා. කවුරුත් මේක අහුම්කම් දීලා නැහැ. විදේශ ආධාර, විදේශ තාක්ෂණය, විදේශ කොන්ත්‍රාත්කරුවෝ ඇවිල්ලා කරලා තියෙනවා. මහාචාර්යතුමා විශ්‍රාම ගිහිල්ලා දලදා මාලිගාව ටිකක් උඩින් ඔහුගේ ගෙදර ඉඳලා තියෙනවා. ඉන්නකොට දවසක් මහා පිපුරුමක් සිදු වෙලා තියෙනවා. මහාචාර්ය විතානගේ මහත්තයා කෑ ගහලා කිව්වලු මම මේ රටේ පාලකයන්ට කිව්වා. බලධාරීන්ට කිව්වා එකෙක්වත් ඇහුවේ නැවොන්න වික්ටෝරියා එක ගියා. ඉක්මනට මට පස් ගෙනilla පරීක්ෂණයක් පවත්වන්න. මොකද්ද මේ කන්දේ තත්ත්වය කියලා බලන්න. ඒ ආපු හදවතේ ගැස්ම heart attack එක හේතුවෙන් ඔහු මහනුවර රෝහලේ නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ ඒකෙන්ම ඔහු මිය ගියා. පියල් පරාක්‍රම මහත්තයා කිව්වා. ඔහු මිය ගියා. වික්ටෝරියා ජලාශයට කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. මොකක්ද වුනේ? අන්න එදා තමයි දලදා මාලිගාවට LDT එක බෝම්බ ගියා. ඒ ශබ්දය හා සමාන ශබ්දයක් මහාචාර්යතුමා බලාපොරොත්තු වෙනවා වික්ටෝරියා එක යන දවසට ඇහි කියලා. ඔහු යන්න ගියා. වික්ටෝරියා එක තියෙනවා. අපි ඔක්කොම අහුවලා ප්‍රාර්ථනා කරමු වික්ටෝරියා එක දෙපස තියෙන කඳු නිරුපද්‍රිතව අනතුරක් නොකර තියෙන්න කියලා. ප්‍රාර්ථනාවට කඳු නවත්තන්න පුළුවන් නන්නේ. දැන් සංඥා නිකුත් කරනවා වටේ. බූ පැනුම් කියන වටේ වික්ටෝරියා එක ගැබ්බර වෙච්ච වෙලාවක වතුර පුරවගත්ත වෙලාවක කොත්මලේ වතුර පුරවගත්ත වෙලාවක යම් හෝ අභාවාචක දෙයක් සිදු වුණොත් රටට කුමක් වෙයි? 2004 සුනාමිය ආවා. සුනාමිය සම්බන්ධයෙන් ලෝකයේ විශේෂඥයෝ විද්වතුන් පරීක්ෂණ පැවැත්තුවා.
පවත්තලා ලියපු වාර්තාවේ මෙහෙම කියලා තියෙනවා. මේ සුනාමියට හේතුව සුමාත්‍රා දූපත අසල අලුත් භූතලයක් නිර්මාණය වීමේදී ඇතිවෙච්ච භූතලයේ තල්ලුව තමයි මේ සුනාමිය බවට පත් වුනේ. ඒ සුනාමිය බලපාපු රටවල් කලාපයේ ඔවුන් සිතියම් ගත කරලා කියනවා අනාගත භූකම්පන ඇතිවෙන කලාපයට ඇතුළත් කළ යුතුයි කියලා. ඒ අනුව ලංකාවත් ඒ කලාපේ තියෙනවා. ඒවා අපසතුව තියෙනවා ලේඛන. පාලකයන්ට වගේ වගක්. අපි මේ නුවර ඇති වෙන සිදුවීම් ඇති වෙනකොට පාලකයන්ට කිව්වා ලිව්වා දැනුම් දුන්නා. මේක නොසලකා හරින්න එපා. දිගටම මෙහෙම සිදුවීම් වෙනවා. වහාම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයකට යන්න. ලංකාවේ ඒ අදාළ දැනුම තියෙන කට්ටිය නැත්තම් තාක්ෂණي නැත්තම් ලෝකෙන් හරි ගේන්න පිළියක් යොදන්න පාලකයන්ට වගේ වගක් නැහැ. පරිසරයේ සංඥා නිකුත් කරමින් පාලකයන්ගේ සංවර්ධනය අපි සටනක නිරත වුණා මධ්‍යම කඳුකරේ හදවතේ දකුණු සහ නැගෙනහිර බෑවුනේ. උමාඔය සංවර්ධන ව්‍යාපෘති කියලා මෙයාලා කියන එකට අපි කිව්වේ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය කරන්න එපා කිව්වා. දැවැන්ත සටනක් කළා. නැවතුනේ නෑ උන් ඒ ව්‍යාපෘතිය කළා. ප්‍රතිඵලය කොහොමද? දැන් වෙනකොට ගෙවල් 12700 ගාණක් පුපුරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දැම්මා. කෝටි ගණන් වන්දි ගෙවුවා. උල්පත් ඇලදොල ගංගා 7000කට කිට්ටුව හිදී ගියා. වසන්තේ නගරේ සිහිලල් පුරවරේ ඔබ ලස්සන බලන්ගෙන බණ්ඩාරවල දැනටත් බෞසර වලින් මිනිසුන්ට වතුර බෙදලා. බෞසර වලින් වතුර බෙදලා වියදම් කරා. සංවර්ධන ව්‍යාපෘතිය. සංවර්ධනයේ වනාහි විනාශයද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. සංවර්ධන ගෙවල් 12000 ගාණක් පිපුරුවනම් ওই පිපිරින් ආවේ මතු පිට අඩියෙන් දෙකෙන් නෙවෙයි. උමග තියෙන්නේ අඩි 1000 1500 යටින්. එතෙන් සිට මහ පොළොව පුපුරලා තියෙන්නේ. කැබලි කරලා තියෙන්නේ. පුංචි චලනයකදී කුමක් සිදු විය හැකිද? රටේ හදවතට මෙහෙම කරන්න අයිතියක් තියෙනවද යාකට? ජනතාවට අයිතියක් තියෙනවද හදවතට එහෙම කරද්දී නිශ්ශබ්දව ඉන්න? ඒක යුතුයකමද? ඒක වගකීමද? ප්‍රශ්න කරන්න සිදු වෙලා තියෙනවා. එහෙම වෙමින් තියෙනවා මේ රටේ. මේ රටේ හදවත ඇතුළු සියලු ඉන්ද්‍රියන් වලට ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ පෙනහැල්ලපත් සිංහරාජය. ඒක ජාති උරුමයක් නෙවෙයි ඒක ලෝක උරුමයක්. ධර්ම කලාපීය රටක අග්‍රගණ්‍ය වනාන්තරයක් ඇතුළේ සලකන සිංහරාජය. පෙනහැල්ල සිදුරු කරගෙන පාලකෝ තීන්දුව දෙනවා නම් දහපන් දවස් 90න් පාර කියලා පරිසර වාර්තා නැහැ අධ්‍යයන නැහැ. එහෙම කරනවා නම් මොකක්ද මේ රට? කල්පනා කරන්න. තීන්දුව ගන්න. ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ වань. එහෙම තැනකට රටපත් වෙලා දෙනවා. අන්න ඒ නිසා ඔබ අපි තේරුම් ගන්න ඕනේ තත්ත්වේ බරපතලයි කියලා. මේ වර්තමාන ආණ්ඩුවට තාම වයස එච්චර නැහැ. තාම වයස ටිකක් පොඩි කාලයක් නේ ගෙවලා තියෙන්නේ. පොඩි කාලෙට ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මේ කට්ටිය බලයට ආපු ගමන් මේ පරිසරයට අත තියන්න පටන් ගත්ත එක සම්දිස්ථානයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවේ කඩලාන පරිසරය විනාශ කරා. දේශපාලන උමනාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අපේ අසිත සහෝදරයෙක් වගේ නිලධාරිනිය විරුද්ධ වුණා. ඒ පරිසරය විශේෂ පරිසරයක් කිව්වා. ඒක ආරක්ෂිත කලාපයක් කිව්වා. ඒක එහෙම දෙන්න බෑ කිව්වා. ඔක්සිජන් ඕනේ කිව්වා මිනිසුන්ට. පාලකේ ඔක්සිජන් ඕනේ නෑ කිව්වා. ඉතිහාසෙත් තිබියා. සාහිත්‍ය කන්නද කියලා ඇහුවා. හුස්ම ගන්න ඕනද කියලා ඇහුවා. හුස්ම ගන්න ගමන් අහන ඔක්සිජන් ඕනද කියලා ඇහුවා. සෙල්ලම් පිට්ටනියක් හදන්න මීගමුවේ කඩලාන දෙන්න කිව්වා. මේ පාලකෝ හැරණා ඒවා ඩෝසර් කරා. ඊළඟට විල්පත්තු වනෝද්‍යානයේ රකින්නවා කියලා ආවේ. ආපු මේ ආණ්ඩුව මොකද කරේ? ඒකේ පේරණ කලාපයේ වටේ තියෙන වනාන්තරයට අනාගතේ අතුලත් කරගන්න සැලසුම් කරන කලාපෙන් අක්කර 1500ක් කොම්පැනි එකට දුන්නා. මොනවටද? කොමාරික හදන්න. වනජීවියක කිව්වා දෙන්න බෑ කිව්වා. මේ ඩෝසර් කිරීම නීති විරෝධී කිව්වා. එතකොට පාරිසරික ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා මොකද කරේ? එයා කියනවා ඒක නීත්‍යානුකූලයි කියලා. එයා මංගල පැල රෝපණයට විල්පත්තු ගියා. රකින්නේ උපේකාව වනසන්න මුල් වෙනවා. කොහොමද රට? ලංකාවේ විශේෂම ජල ගැලුම් නිම්න වියලි කලාපයේ තියෙන වනාන්තරේ පොළොන්නරුවේ. අරෙන් තියෙන වස්ගමුවයි අර පැත්තෙන් තියෙන සෝමාවතියයි ඒකාබද්ධ කරන අලි කොරිඩෝර. ජල ගැලුම් නිම්න වනාන්තරේ
ආරක්ෂා කරගන්න ඕනේ වන සංරක්ෂණ වනජීවී ඇමතිවරු. වනජීවී රාජ්‍ය ඇමතිවරයා කියලා කියනවා නිලධාරීන්ට කියනවා මේක මැදින් කිලෝමීටර් 13ක් පාර ඕනේ කියලා. මේ ඔක්කොම කරන්න කවුද දන්නවද දාන්න ඉස්සරහට? අහිංසක මිනිස්සු. සිංහරාජ පාර ඕනේ කියලා අහිංසක මිනිස්සු පලිය වගේ දානවා. අරෙන් ජලගැලුම් නිම්නේ පාර ඕනේ කියලා අහිංසක මිනිස්සු ඉස්සරහට දාලා කියනවා මේ මිනිස්සුන්ට දෙන්නේ කියලා. ඒ මිනිස්සුන්ටද දෙන්නේ. මිනිස්සු ඉස්සරහට දාලා පාලකයන්ට සහ උන්ගේ කල්ලි වලට ධන කුවේරයන්ට බහුජාතික සමාගම් වලට රට කැබලි කරලා වෙන්දේසි කරමින් තිබෙනවා. එහෙම තත්ත්වයක් මේ රටේ. ආරක්ෂා කරන්න ආපියොන් වෙනසීම තමන්ගේ කාර්යභාරය කරගත්ත රටක ඔබේ මතු પરම්පරාවේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? කල්පනා කරන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ආනවිලුන්දාවේ රැම්සා තෙත්බි පුත්තලෙ ඩෝසර් කරා. නීති නෑ, ඇහුවේ නෑ, බැලුවේ නෑ, රක්ෂිතයක් තෙත්බිම විශේෂ කලාපයක් ඩෝසර් කරා. දවසක් කරා පරිසරවේදීන් කෑ ඇහුවා. අපි කිව්වා දෙවනි දවසේ ඩෝසර් කරා. ඔන්න යනවා අල්ලන්න. අල්ලන්න යනකොට මොකද උනේ? ඩෝසරේ තියලා කට්ටිය පැනලා ගියා. ආණ්ඩුව කිව්වා කට්ටිය හොයාගන්න බෑ ඩෝසරේ විතරයි තියෙන්නේ කිව්වා. දවසක් දෙකක් කෑ ගගා කියනකොට විරෝධයක් හැදෙනකොට ඩෝසරේ ඩ්‍රයිවර් අල්ලගත්තා. රියදුරා අල්ලගත්තා. අයිතිකාරයා නෙවෙයි රියදුරා. අපි කිව්වා අයිතිකාරයා අල්ලගන්න ওই වැඩේ කරපු එක අල්ලගන්න. තවත් දවස් කීපයක් ගිහලා අල්ලගත්තා. කවුද? රාජ්‍ය ඇමති සනත් නිසාන්තගේ සහෝදරයා අල්ලගත්තා. ආරච්චි කට්ටුවේ සභාපති අල්ලගත්තා. දේශපාලන උන්ට නීති නැහැ. අපේ මිනිහෙක් කැලෙන් කෙවිතක් කැපුවොත්, උදැල්ලට මිටක් කැපුවොත්, වහලට ලීයක් කැපුවොත් නීතිය තියෙනවා. අරගෙන යනවා. පැමිණිලි දානවා, උසාවි දානවා, විභාග කරනවා, දඩ ගහනවා, දඩ ගවා ගන්න බැරි එක හිරේ දානවා. ඩෝසර් කරනවා. නීති නැහැ. අක්කර දහස් ගන්න. ඇමතිලා ගිහිල්ලා ඩෝසර් කරනවා. මේක එක නීතියක් තියෙන රටක්. නීතිගරුක විනයගරුක රටක් නු හදන්නේ. මේකද හැදෙන්නේ. කල්පනා කරලා බලන්න. එහෙම එකක් වෙන්නේ. අම්පාර මහෝය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආදිවාසී ගම්මානයේ පොල්ලේ වැද්ද. ගල්වලයාය කියලා රක්ෂිතයක් තියෙනවා. රඹගම්පුර ජලාශයේ රක්ෂිත ප්‍රදේශය. වැව හැදුවේ මෑතක. ඒවා අපේ මිනිස්සු හේන් කොට වීඩා. මිනිස්සුන්ට කිව්වා ආපෝ මේවා හේන් කොටන්න බෑ උඹලට ඔප්පු නෑ. එහෙනම් එළියට ඵලයන්. අපිටත් මිනිස්සු පැමිණිලි කරනකොට අපිත් ටිකක් හොයලා බලලා විකල්පයක් දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලලා අපි වැඩේ අතෑරියා. කැලේ හැදෙන එක හොඳ නිසා, රක්ෂිතයක් හැදෙන එක හොඳ නිසා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රම නැති වෙනකොට හොරට කැලේට පරිනවා, හේන් කාලේ හේන් කොටනවා. කොටපු උන්ට නඩු වැටුණා, දඩ වැදුනා, හිරේ ගියා. මිනිස්සු එහෙම කරා. අන්තිමේට මොකද වුනේ? අන්තිමේට මේ වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා අක්කර 5426ක් ලොට් 15කට කඩලා කොම්පැනි වලට දුන්නා. දැන් අක්කර 1000කට වැඩි ඩෝසර් කරලා තියෙනවා. නීති නැහැ. නීතියට අනුව නෙවෙයි. 1980 අංක 47 දරන පනත. ජාතික පාරිශ්‍රමික පනත කියලා එක පනතට කියන්නේ. ඒ පනතේ 23 වෙනි වගන්තියේ අයන්න සහ ආයන්නේ මෙහෙම තියෙනවා. හෙක්ටයාර් එකකට වැඩි භූමියක් වනාන්තරයක් නොවන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරන්නේ නම් පරිසර බලපෑම් ඇගීම් තක්සේරු වාර්තාවක් සකස් කළ යුතුයි කියලා තියෙනවා. කෙටින් කිව්වොත් ඊයේ එකක් හදන්න ඕනේ. ඒක සරලම නෑ. අර අක්කර ගණන් ඩෝසර් කරනවට ඊයේ වාර්තා නෑ. පරිසර බලපෑම් ඇගීම් තක්සේරු වාර්තා නෑ. නීතිය උන්ටද අපටද? අඹගෙඩි 5ක් 6ක් හොරකම් කළාම කන්නේ නැති වරදට දරුවෙක් හොරකම් කරොත් ඒ දරුවට නීති තියෙනවා. ඉස්කෝලේට සල්ලි ගේන්නේ කිව්වා සල්ලි නැති හින්දා අල්ලපුවත්ෙන් පොල් ගෙඩි 8ක් අහුලගත්ත වරදට ඉඩම් මෙනිකරු පැමිණිලි කරාම උසාවියට දරුවෝ නක්කලා දඩ ගහනවා, දඬුවම් දෙනවා. එහෙව් රටක මහවනේ මහගස් බිමහෙලනවා. නීතියක් නැහැ. හරවන්න ඕනේ නැද්ද මේක? හරවන්න ඕනේ. එඳ ඒ තැනට රට පත් කරලා තියෙනවා. දැන් ජනතාව තීන්දුව ගන්න ඕන අවස්ථාව එළඹිලා තියෙනවා. කල්පනා කරලා බලන්න. කල්පිටියේ පල්ලි වාසල් තුරේ ඉඩම් ඩෝසර් කරම ආණ්ඩුව ආවට පස්සේ නැවැත්තුවේ නෑ. ඒ එහෙම කරගෙන යනවා. දැන් මම ජීවත් වෙන ප්‍රදේශේ ඌව වෙල්ලස්සේ සජීව සහෝදරයා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ 2006 වසරේ
දෙසැම්බර් මාසේ 6 වෙනිදා විශේෂ කැබිනට් පත්‍රිකාවක් දැම්ම කැබිනට් මණ්ඩලය අනුමත කළා. මොකක්? අක්කර 65000ක් බ්‍රිතාන්‍යයේ බූකටේට් කියන බහුජාතික සමාගමකට උප්වගාවට දෙන්න අනුමත කළා. ලිපි ලේඛන ඔක්කොම අපසතුදී අනුමත කළා. අපි ඒකට විරුද්ධ වුණා. ඌව වෙල්ලස්සේ මිනිස්සු. මහා සංඝරත්නයේ පූජ්‍ය පක්ෂ එකතු කරන් දැවැන්ත විරෝධතා ඇවිලෙව්වා ඒ පැතිව. කොම්පැනියේ කර්මාන්තශාලා භූමියේ ඉල්ලුවා අක්කර 3000. ඒකට සිටියන් හදලා තිබෙන්නේ මේ ඉඩම ලොකු ඉඩමක් නිසා සිටියම අරන් තිබේ Google සිටියම. ගුවන් ඡායාරූප සිටියමක් අරන් තිබේ. ඒකට ෆැක්ටරියට ඉල්ලපු ඉඩම අපි හොයලා බැලුවා මොකක්ද මේ ඉල්ලපු ඉඩම කියලා. බලනකොට මේ ඉඩම බුද්ධදාස රජතුමාගේ ඖෂධ වනයේ නම් විරුදාවලිය ලක් නිල්ගල වනයේ ඉඩමක් තමයි වනාන්තරයෙන් තමයි අක්කර 3000 ඉල්ලන්නේ. මේක පැහැදිලි කරනකොට ඒ කාලේ කිව්වා වැරදීමකින් ඉල්ලුවේ කියලා. ඒකේ පාකි දෙවෙනි ඉඩමක් ඉල්ලුවා. දෙවෙනි ඉඩම අපි පරීක්ෂා කරලා බලනකොට සේනානායක සමුද්‍රයේ ඉහත්ෑව ගල්ඔය රක්ෂිතෙන් ඉල්ලලා තියෙනවා. ඒකට විරුද්ධ වෙනකොට කිව්වා එහෙනම් ඒකේ පා අක්කර 572ක් දෙන්න කිව්වා මේ ඉඩම දෙන්න කියලා තව ඉඩමක් ඉල්ලුවා. ඒක මාතෘ ඔය රක්ෂිතේ ඉඩම. දෙහිගම ඇකිරියන් කුඹුර ප්‍රදේශයේ තියෙන්නේ. රිදීමාලියත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. දැන් ඒක සම්මතයි අනුමතයි. ඒක දැන් දෙන්න හදනවා. මේ මහමැතිවරණයෙන් පස්සේ ඒ ඉඩමට ඩෝසර් ගෙනාවා ෆැක්ටරි ගහන්න ඩෝසර් දාන්න ආවා. අපි ඔක්කොම ගිහලා ඩෝසර් ඉස්සරහා බුදිය ගත්තා. බුදියලා ආපහු ඩෝසර් හැරෙවුවා දැන් තුන්වෙනි වතාවට හරවලා තියෙනවා. 2006 ඉඳන් වසර 14ක් දැන් සටනක නිරත වෙනවා අක්කර 65000ක් බේරගන්න. පාලකයෝ හදන්නේ රට බේරගන්න. උන්ගෙන් පරිසරය බේරගන්න අපිට සටන් කරන්න වෙලා තියෙනවා. පරිසරය ආරක්ෂා කරන පාලකෙක් කවදද හදාගන්නේ? පාලකයෝ හදලා උන් එක්ක සටන් කරන්න උන්ටම ඡන්ද දීපු ඡන්දදායකයෝ ඇතුළු අපිට සිද්ධ වෙනවා නම් මොකුන්ද මේ පත් කරගන්න පාලකයෝ? මුන් සැබෑ පාලකයෝද මේ රට වනසන සංහාරකයෝද කියලා ජනතාව තේරුම් ගත යුතු තිබෙනවා. එහෙම තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. බරපතල දේවල් සිදු වෙමින් තිබෙනවා. දැන් කල්පනා කරලා බලන්න. මේ විතරද සිදුවෙන්නේ? අපි කවුරු විවේකයක් ගන්න. සොඳුරු ස්වභාව ධර්මයේ නරඹන්න යන තැනක් තමයි හෝටන් තැන. සීතල නුවරඑළිය යන්න පාරවල් දෙකක් තියෙනවා. නුවරඑළියෙන් ආවොත් පට්ටිපොළ පැත්තෙන් යන්න පුළුවන්. බබුල්ල දිස්ත්‍රික්කයෙන් යන්න ආස කෙනෙකුට වැලිමඩට ගිහිල්ලා බොරලන්තෙන් ඔහියෙන් යන්න පුළුවන්. පාරවල් දෙකක් තියෙනවා. වර්තමාන ආණ්ඩුව කියනවා දෙකක් මදි. තුන්වෙනි පාරක් දාන්න ඕන. බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හරහා පාරක් දාන්න දැන් සාකච්ඡා වෙමින් පිඟුරුපත් හදලා කොළ ටික හදලා සූදානම් වෙනවා. එහෙනුත් යන්නේ. අධික නාය යන ප්‍රදේශයක්. පාර හෝටන් තැන්නට නෙවෙයි. පාලකයන්ට සල්ලි හොයාගන්න සංචාරක ව්‍යාපාරය සඳහා උන්ගේ කට්ටියට හෝටල් ටික තනන්න පාරක් හදන්න හදනවා. කල්පනා කරලා බලන්න. නවත්තන්න. සොඳුරු හන්තානට මොකක්ද වෙමින් තිබෙන්නේ? හන්තාන වනසමින් තියෙනවා. මහවැලි ගංගාවේ විශේෂ පෝෂිත ප්‍රදේශයක්. දැන් ඔය හැදුවනේ මොරගහකන්ද. ඒකේ ප්‍රධානම ජල පෝෂිත ප්‍රදේශයේ නකල්ස් කඳු වැඩි. හෙක්ටාර 21000ක් තියෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ නකල්ස් කඳු වැඩියේ පන්මිල කොටසට ඩෝසර් දැම්මා. ඩෝසර් කරා කෑගෝ ගහනකොට යන්තම් නැවතිලා තියෙනවා. හැමදාම කෑ ගහලා ඩෝසර් හරවන්නද තියෙන්නේ අපේ වගකීම. ඒකට අපිට තියෙන ජොබ් එක. කල්පනා කරලා බලන්න. එහෙම තරකට මේකපත් වෙලා තියෙනවා. දැන් කල්පිටිය කඩුලා හම්බන්තොට ඉඩම් හැම තැනම මෙහෙම සිදුවෙමින් තිබෙනවා. දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තෙත් බිමක් විශේෂ තෙත් බිමක් මුතුරාජවැල තෙත් බිම. මේ ආණ්ඩුව ආවට පස්සේ අක්කර 406ක් නිදහස් කරා කොම්පැනියකට විශාල නිවාස සංකීර්ණයක් හදන්න. අසංකල තියෙනවා. අක්කර 406ක්. මුගේ අම්මගේ අප්පගේ බූදලේ වගේ මේ කට්ටිය කෑලි කරමින් දෙමින් තිබෙනවා. ඉවසගෙන ඉදිමුද කියලා අහන්න. ගස් වලට පක්ෂයක් නැහැ. ගංගා වලට ඇලට දොරට මහ පොළොවට පක්ෂයක් නැහැ. අපි ඔක්කොටම උන් සේවය කරනවා. මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අනාගත පැවැත්මේ ප්‍රශ්නයක්. දේශ ප්‍රේමයේ කියන එකට පරිසර ප්‍රේමිය අතුල් කරගන්නේ නැද්ද? ජාතිය ආරක්ෂාව කියලා අපි කියනවා. ජාතිය ආරක්ෂාවට පරිසරය ආරක්ෂාවේ අයිති නැද්ද? බෙදුම්වාදීන්ට සහ අන්තවාදීන්ට විතරද මේකේ දේශ ප්‍රේමී විරුද්ධ වෙන්නේ? බරපතලම ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් අපි පහුගිය කාලේ රටේ ජාතික ප්‍රශ්නය හැටියට කතා කළේ මේ බෙදුම්වාදී මූලික කරගත්ත ප්‍රශ්න.
මේ ජාතික ප්‍රශ්නෙට මේ පරිසර ප්‍රශ්නය සබහාදහමේ ප්‍රශ්නය ඇතුළත් විය යුතුව තිබෙනවා. ජාතික ප්‍රශ්නයක් ඇට මේක සලකලා සියලු ජාතීන් එකට එකතු විය යුතුව තිබෙනවා. ජාතික අරගලයක අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා. අන්න එහෙම මොහොතක මේ ඉන්නේ. දැන් නිකන් ආවට ගියාට සම්මන්ත්‍රණයක් කරන්න බලාපොරොත්තු වෙන කරන සම්මන්ත්‍රණයක් නෙවෙයි. ඒක අපි තේරුම් ගත යුතුව තිබෙනවා. මේ විදිහට රට අනතුරටපත් වෙච්ච මොහොතක තමයි අපි ඉන්නේ. ඒ අනතුරෙන් මුදවා ගන්න ඔබේ මගේ කාගේ වගකීමක් තියෙනවා කියලා අපි තේරුම් ගන්නවා. ඇයි මෙහෙම ස්වභාව දහමට මෙහෙම කරන්නේ? ඇයි පරිසරයට මෙහෙම කරන්නේ? ඇයි ගෝඨාභයට මහින්දට රනිල්ට මෛත්‍රීට මේක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ඒිට උඩින් යාලට ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිට තේරෙන එකට වැඩි වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට මොකක්ද? මේ ක්‍රමේ තියෙනවනේ. මේ ක්‍රමයට අපේ දේශපාලන වචනේ ධනේශ්වර ක්‍රමය කියනවා. මේ ක්‍රමයට අපි විරුද්ධයි. ධනය මූලික කරගත්ත සමාජ ක්‍රමයට අපි විරුද්ධයි. එහෙනම් අපි පක්ෂ මොකටද? අපි පක්ෂය මිනිස්සු මූලික කරගත්ත. සමාජයේ මූලික කරගත්ත සමාජවාදී ක්‍රමයට පක්ෂයි. මෙතුවක්කල් තිබුණු ආණ්ඩු UMP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන්. ඔය ඔක්කොම එකම ක්‍රමයේ කට්ටිය. ධනේශ්වර ක්‍රමයේ කට්ටිය. ධනේශ්වර ක්‍රමය කියන්නේ මොකක්ද? පරිසරාර්ථයෙන් සැලකුවොත් මෙහෙමයි. පරිසරාර්ථයෙන් සැලකුවොත් කොහොමද? මේ ස්වභාව ධර්මයෙන් හොත් පරිසරය සුළුතරයක් වෙච්ච ධනපති පන්තියේ සුඛ විහරණයේ උදෙසා පාවිච්චි කරන එක තමයි මේ ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය. මේ ස්වභාව දහම සහ පරිසරය, මේ ස්වභාව දහම සහ පරිසරය සුළුතරයක් වෙච්ච ධනපතින්ගේ අවශ්‍යතාවය සඳහා සුඛ විහරණය සඳහා පාවිච්චි කිරීම මේ ක්‍රමයේ ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? බහුතරයක් වෙච්ච පීඩාවටපත් වෙන මිනිස්සු අසරණ වෙනවා, අර්බුද වලට යනවා, ගැටලු වලට මුහුණ දෙනවා, අනාගත පැවැත්ම අනතුරට ලක් වෙනවා. එහෙනම් ධනපති පන්තියට මේක තේරෙන්නේ නැහැ. එයාලට තියෙන ධනයේ අවශ්‍යතාව. එහෙනම් සුළුතරයක් වෙච්ච ධනපති පන්තිගේ අවශ්‍යතාවය සඳහා පරිසරයේ ස්වභාව දහම කැප කරන්න දෙන්න පුළුවන් නමක් නැහැ. ඒ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. එතකොට මොකක්ද වෙන්නේ? මේ ස්වභාව දහම සහ පරිසරය බහුතරයේ කැමැත්තට වෙන් කරන්නේ නැහැ. බහුතරයේ කැමැත්තට නෙවෙයි. මේ ස්වභාව දහම සහ පරිසරය සියලුම මානව සහ ජීවින්ගේ අවශ්‍යතාවයන් සඳහා කැප කරන ක්‍රමයකට, පාරිසරික මිතුරු සංවර්ධන ක්‍රමයකට රට දියුණු කිරීම තමයි අපේ පැතුම. ඒක තමයි සමාජවාදය කියලා කියන්නේ. ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අන්න එදෙන්ට රට ගියේ. එනම් මේ ක්‍රමයේ දුෂ්ටයි. ඒක අපි තේරුම් ගත යුතු මොහොතක මේ තියෙන්නේ. එහෙම නොවුනොත් අපිට මේක රට මුහුණ දෙන අනතුරු දිගපළල කියා ගන්නට බැරි වෙයි. කල්පනා කරලා බලන්න. දැන් මේ පාලකයෝ, මේ වර්තමාන පාලකයෝ බුදුදහම පෙරටු කරගෙන තමයි, බෞද්ධයන් ඉදිරි කරගෙන තමයි බලය ගත්තේ. බලය ගන්නකොට කිව්වා වනය රකින්නවා වගේම ආගම ජාතිය රකින්නවා කියලා තමයි ආවේ. බුදුන් වහන්සේ කොහොමද? බුදුදහමට අනුව කතා කරොත් බුදුන් වහන්සේ කියන්නේ කොහොමද? කොහොම පුජ්‍යලේ, කොහොම ශාස්ත්‍රවරයාණන් වහන්සේ කෙනෙක් ගහක් යට ඉපදිලා, ගහක් යට බුදු වෙලා, ගහක් යට පළවෙනි ධර්ම දේශනේ කරලා, ගහක් යටම පිරිනිවන් පාලා උන්වහන්සේ අගනා දර්ශනයක් ලෝකෙට ඉතුරු කරලා යන්න ගියා. ඒ දර්ශනේ පස්සේ කළා තමයි මේ පාලකයෝ කටයුතු කරන්නේ. බුදුන් වහන්සේ මෙහෙම දේශනා කළා. වනාන්තරයේ වූ කලී අසීමිත කරුණාවෙන් හා ගුණයෙන් යුක්ත වූ වස්තුවකි. තුරුලතා වූ කලී තම පැවැත්ම උදෙසා කිසිදු ඉල්ලීමක් නොකරන්නා වූද, තමා නිපදවන දෑ කිසිදු ප්‍රතිලාභයකින් තොරව සියලු සතුන් වෙත බෙදා හරින්නා වූද, තමාට හතුරුකම් කරන්නාට පවා ගස් බිම හෙලන්නාට පවා සෙවණ සදන්නා වූද වස්තුව කියලා උන්වහන්සේ කිව්වා. අන්නේ වස්තුවට තමයි ෂොට් එක දෙන්නේ මේ බාලකෝ දහම ඉස්සරහට. එහෙනම් ඔබ අපි තේරුම් ගන්න ඕනේ අනතුරුදායක තැනකට මේ රට ගෙනල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔබටයි අපටයි වගකීමක් තියෙනවා. මොකක්ද? මේ පරිසරයේ ස්වභාව දහම රකින්න ඕනේ. මේක ආරක්ෂා කරන්න ඕනේ. ජාතික ප්‍රශ්නයක් හැටියට මේක දකින්න. ජාතික ආරක්ෂාව කියන එක මේක ඇතුළත් කරගන්න. අනාගත පැවැත්ම වෙනුවෙන් හිතන්න. තමන්ගේ රස්සාවට අනතුරක්
වතාවරක් වෙනකොට පෙරමුණාරන් සටනට බහින අපි ඒ සියල්ලටම වඩා වටිනා ස්වභාව දහම රැකීමට පරිසරය රකින්න කවුරු ආයතුව තියෙනවා. අන්න ඒක සඳහා අපි තීන්දුවක් ගන්න ඕනකම තියෙනවා. මේ මරු කැඳවමින් තිබෙන්නේ මානව පැවැත්මට මේ ජීවින්ගේ පැවැත්මට කියලා තේරුම් ගන්න ඕනේ. අන්න ඒක ආරක්ෂා කරන්න දැන් හොඳටම කාලය ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ඩෝසරේට රැගෙන මේ සම්මන්ත්‍රණ වටේ තුන්වෙනි සම්මන්ත්‍රණය මේ කරන්නේ. මාතලෙන් පටන් ගත්තා නගර ප්‍රදේශයෙන් පටන් ගත්තා. ඊය හම්බන්තොට තිබුණා. අද මෙතන තියෙනවා. ඒක දිස්ත්‍රික්ක පුරා අරගෙන යනවා. ඇයි? පළවෙනි පියවර ඇත්ත තත්ත්වය සංවේදී මිනිසුන්ට පැවසීම. ලෙනින් සහෝදරයා කිව්වා වාගේ අප දන්නා දේ ජනතාවට බෙදා දී දැනුවත් කිරීම. දැනුවත් කරලා බලවේගයක් බවට පත් කිරීම. හැඟීමක් තියෙන කට්ටිය එක තැනකට එකතු කිරීම. එකතු කරලා නිකන් ඉන්නේ නැහැ. පුටු වල වාඩි වෙලා මයික්‍රොෆෝන් ඉස්සරහම දෙසුම් දිදී ඉන්න බලාපොරොත්තුවක් නැහැ. දැන් රාජපක්ෂ මහත්තුරුන්ට අපි කියනවා අපි එක බලාපොරොත්තුවක් වෙනවා. ඔබටත් කරදරයක් නොවි අපටත් කරදරයක් කරගන්න නැතුව කාලය මිඩංගු කරගන්න නැතුව ඔය ඩෝසර් ආපස්සට හරව ගන්න. ආපස්සට හරව ගන්නේ නැත්නම් මේ දෙසුම් වලින් විතරක් මේක නවත්තන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා ඊයේ පෙරේදාද කිව්වා ගෝඨාභයලා දෙන්නෙක් ඉන්නවලු යාගේ ඇඟේ. මොකෙක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ආපස්සට හැදෙන්නක් නැහැ. කවදා හිටියත් මැරෙන මිනිස්සු. මහ පොළොව රැකලා ගහකොළ සතා සීමාව රැකලා අනාගතයේ උන්ටවත් මෙවැනි ඛේද වාචකයක් අත් නොවන තත්ත්වයට රටක් නිර්මාණය කරන එක අපේ වර්තමාන පරම්පරාවේ යුතුයකම. ඒකට නායකත්වය ගන්න සූදානම්. ඒකට පෙරමුණේ වැඩ කරන්න සූදානම්. ඒ පණිවිඩය කාලය. එනාදරණිය මේ තාත්තේ සහෝදරයා සහෝදරි. අපට දැන් තියෙනවා ඒ වෙනුවෙන් කටයුතු කරන්න. දැන් කල්පනා කරන්න ඕනේ මේ පාලකයෝ ඩෝසර් කරන්නේ පරිසරය විතරක් නෙවෙයි කියලා ටිකක් තේරුම් ගන්න. මොනවද? දැන් පාලකයෝ ඉන්නේ ලොකු අරුමුදයක. මම මුලින් කිව්වා මේ වසර අවසාන වෙනකොට ට්‍රිලියන 18ක ණය කන්දක් ලංකාවේ තියෙනවා. පිඳුරු තලාගල කන්දට වැඩිය උසයි. ණය කන්ද ට්‍රිලියන 18. සාමාන්‍ය තේරෙන භාෂාවෙන් අපි වැඩි හිටියෝ කතා කළොත් කෝටි වලින් කොච්චරද? කෝටි ලක්ෂ 18ක් ණයයි මේ අවුරුද්ද අවසන් වෙනකොට ලංකාව. කෝටි ලක්ෂ 18ක් ණයයි. ඇත්තම මේ ණය හොයාගෙන එහෙ යන්නේ ඇයි? ඇත්තම බැංකුව මොකක්ද? ඇත්තම මහ බැංකුව මොකක්ද? ඇත්තම ප්‍රාග්ධනය මොකක්ද? ඒ ප්‍රාග්ධනය මේ මහ පොළොවේ තියෙන්නේ. ඔය තුරුලතා අතර තියෙන්නේ. කවදා හරි රට කොට ගන්න ඔය තියෙන සම්පත් පාවිච්චි වෙනවා. මුන් මේ සම්පත් නැතික. මෙයාලට ඕනේ ශනික ධනෙ ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? දැන් ලෝකේ ණය දෙන රටවල් මේ පාලකයට ණය දෙන්නේ නැහැ. ඇයි? බංකොලොත් භාවයට පත් කරමින් තියෙන්නේ රට. දැන් ලෝකේ ආයතන රටවල් ණය දෙනකොට කොන්දේසි දානවා. මොනවද? අහවල් එක විකුණපන්, අහවල් එක විකුණපන්. එහෙම උනොත් ණයක් දෙන්න පුළුවන් අපිට පවරපන්. දැන් ගොඩක් දේවල් පවර්ලා ඉවරයි. කර්මාන්ත සේවා ගොඩක් පවර්ලා ඉවරයි. දැන් අන්තිම වස්තුවට අත තියන්න සිද්ධ වෙලා තියෙනවා. එඳ කැලේට මහ පොළොට ජල සම්පතට අත තියෙනවා. ඩෝසර් කරනවා. අධ්‍යාපනයේට ඩෝසරේ දාලා තියෙනවා. මහ බැංකුව ඩෝසර් කරලා ඉවර කරලා රණිල් ගියා මේ කට්ටිය ඉතුරු ටික කරමින් යනවා. ඩෝසර් දාලා තියෙනවා. එඳ මේ පාලකයෝ ඇත්තම ගත්තොත් දැන් පාර්ලිමේන්තුව ඩෝසර් කරලා තියෙනවා. ඇයි? පාර්ලිමේන්තුව නාමික එකක්. ඕකෙන් පාලනය වෙන්නේ නැහැ දැන් රට. එතන බල රහිතයි. එඳ ඇත්ත සටන තියෙන්නේ පාර්ලිමේන්තුවට වඩා දැන් මහ පොළොවේ තියෙන්නේ. මේ පාලකයෝ දැන් කල්ලි ගහිලා කල්ලි වලින් රට පාලනය කරන්නේ. එක කල්ලියක් තියෙනවා ජනාධිපති මන්දිරේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ පී.බී. ජයසුන්දර ප්‍රමුඛ අර මාධ්‍ය ප්‍රධානියෙක් වෙච්ච දිලිත් රාජ්‍යසේවා කොමිෂන් එකේ එයා ප්‍රමුඛ කල්ලියක් එතන තියෙනවා. අලි සප්‍රි මහත්තයා මේ කල්ලි ඉන්නවා. 5-6 දෙනෙක් රට පාලනය කරනවා. තව කේන්ද්‍රයක් තියෙනවා අර්ලියගහ මන්දිරේ මහින්ද මහත්තයා කේන්ද්‍ර කරගත්ත එතන පෙරමුණක් තියෙනවා. තව එකක් තියෙනවා නෙළුම් මාවතේ. තුන් පොළක ඉඳන් රටක් පාලනය කරන රට තුන් පැත්තට අදිනකොට රටක් ඉතුරු වෙන්නේ නැහැ. අරමුණු තුනක් එතනට රට ගෙනිහිල්ලා තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුව ඩෝසර් කරලා කල්ලි විසින් රට පාලනය කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පාලකයන්ට අපි කියනවා කොතනින් රට පාලනය කරත් ගැටලුවක් නැහැ. රටක් ජනතාවක් වනයක් වනාන්තරයක් ඇලක් දොලක් ජගක් මහ පොළොවක් ඩෝසර් කරන්න ආවොත්
ඔය ආණ්ඩුවත් අපි ඩෝසර් කරලා තමයි නවතින්නේ. මේ රටේ ජනතාවම ඩෝසර් කරලා තියෙනවා. ඒ ඩෝසර් කරන තැනට අපිට ගේන්න සිද්ධ වෙනවා. නැත්තම් දැම්ම අගුල ගන්න. නැත්තම් කරනවා. ලෝකේ එහෙම කරලා තියෙනවා අපිත් එහෙම කරන්න සූදානම් කියලා පණිවිඩය දෙනවා. කාල් මාක්ස් සහෝදරයා කියලා තියෙනවා මෙහෙම. මිනිසාට මානසික විය හැක්කේ තමන් ජීවත් වෙන පරිසරයට කාරුණික වීමෙන් පමණයි කියලා. එහෙනම් අපි මේ පරිසරයට කාරුණිකයි. ඒ පරිසරයට කාරුණික වන්නේ මිනිසුන්ට මානසික වීම උදෙසා මනුෂ්‍යත්වයේ සාධාරණ යුක්තිය පිරිපුන් සමාජයක් හරහා මිසක මේ වනය රකින්න බෑ. මේ සබහා දහම රකින්න බෑ. මේ පරිසරය රකින්න බෑ. විවිධ පුංචි පුංචි කණ්ඩායම් වලට වෙන් වෙලා හුදකලාව වෙන් තැන් වල සටන් කරලා විතරක් මේක බේරන්න පුළුවන් නම් දැන් බේරිලා තියෙන්න ඕනේ. එහෙම බේරෙන්නේ නැහැ. මේකේ ප්‍රශ්නේ ඇත්ත ප්‍රශ්නේ දේශපාලනය කියලා තේරුම් ගන්න ඕනේ. ඇත්ත ප්‍රශ්නේ මේ ක්‍රමය කියලා තේරුම් ගන්න ඕනේ. සුළුතරයක් වෙච්ච පන්තියකගේ අවශ්‍යතාවයක් පිනවන්න ස්වභාව දහම පරිසරයේ ඔවුන්ගේ මුක්තියට ගන්නකොට බහුතරයක් වෙච්ච ජනතාව සහ අනාගතයක් වැළලෙන ආකාරයෙන් දැනගන්නවා නම් අපිට වෙන්වෙන්ව සටන් කරන්න බැරි වෙනවා. අපි ඔක්කොම ඒකාබද්ධ වෙනවා ඇත්ත හැඟීම තියෙන මිනිස්සු. එක් ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න ඒ මට්ටමින් තියාගෙන මේ පරිසරයේ මේ ස්වභාව දහම රැකගන්න එක මිටකට ආයුතුව වෙනවා. අන්න ඒ පෙරමුණ එච්චර ඈත යන්නේ නැහැ. නොබෝ දිනකම තවත් අලුත් බලවේග එකතු කරලා දැවැන්ත බලවේගයක් බවට පත් කරලා මේ ඩෝසර් කරන ආණ්ඩු විතරක් නෙවෙයි මේ ඩෝසර් කරන මේ සමාජ ක්‍රමයක් ඩෝසර් කරලා සැබෑ සාධාරණය ස්වභාව දහමට පරිසරයට අත්පත් කරලා දීලා මානව සංහතියේ තිරසාර සංවර්ධන පැවැත්ම තහවුරු කරන බවට ශපථ කරමින් නවතිනවා. ස්තුතියි.